දැනීමයි දුක කියන්නේ. දුක කියන්නේ ඒ ඇලීමයි දැනීමයි. තේරෙනවද? ඇහෙනවද කියන්නේ? මෙන්න මේ අවබෝධය තමයි ඇති වෙන්න ඕනේ. මේ ආයතන විඥාන ටික එකතු වෙලා හැදෙන මනෝ විඥානය තමයි සිත කියන්නේ. හැබැයි ඔහොම දෙයක් කොහෙවත් නැහැ. ආලෝකයක් නැතුව අපිට පේන්නේ නැහැ. එහෙනම් මේ පේනවා කියන සිත ආලෝකයටයි. ඒ කියන්නේ ඇඟ ඇතුලේ සිතක් පනවන්න බෑ. එහෙනම් කළුවරට අපිට පේන්නේ නැහැ. ඒ පේනවා කියන හිත ආලෝකයටයි. එහෙනම් ඒක ඇඟ ඇතුලේ සිතක් කොහෙවත් පනවන්න බෑ. මේ ස්පාර්ක් වෙන එකම තමයි මේ මෙතන මේ අපි සිත කියන්නේ මේ ඇහැට එන ආලෝක හැඩතලය ඒ ශබ්දයක් ඒව එකට එකතු වෙන එක ශබ්ද වර්ණ ගන්ධ රස ඇත්තටම කිව්වොත් මේ සියල්ලම එකට එකතු වෙනවා. දිට්ඨ සුත මුත කියලා බුදුන් වහන්සේ අර ශබ්දයේ වර්ණය ප්‍රකට වෙනවා. නමුත් අනිත් ටිකත් එකට එකතු වෙනවා. අම්මාගේ මරණයට පස්සේ සාරියේ සුවඳනුත් අම්මා මතක් වෙන්නේ ඒකයි. අර මේ පැත්තෙන් දැන් අරලියමල කිව්වොත් ওই පැත්තට අරලියමලක රූපයක්ම වෙනවා. ඒකට හේතුව මෙහෙන් එන්නේ ශබ්දයක්. ඔතනට බහින්නේ වර්ණයක්. ඒ ශබ්දයේ වර්ණ එකට එකතු වෙන එකයි සිත කියන්නේ. මෙතන ලොකු විද්‍යාවක් තියෙනවා. එහෙම නේද? එහෙමයි. මේක අවබෝධ වෙන්න ඕනේ. මේක ප්‍රායෝගිකව Tamanට ඊට පස්සේ මෙනෙහි වෙන්න ඕනේ. Tamanට එදිනදා වැඩ කරනකොට මෙතන සත්‍ය පුජ්‍යලයක් නැති බව Tamanට දැනෙන්න ඕනේ. අපි දැන් පොත තියනවා කියන්නේ පොතමයි මම කියන්නේ. මම කියලා මේ පැත්ත කෙනෙක් කවුරුත් නැහැ. එහෙමයි. අයි පොතම මනෝවිඤ්ඤාණය නැහැදුනේ. ඒකමයි සිත කියන්නේ. දැන් ස්පර්ශය කියන්නේ ඕකටයි. ස්පර්ශය කියන්නේ මනෝවිඤ්ඤාණයට. වේදනා සංඥා සංකාර ස්පර්ශය කියන්නේ වේදනා සංඥා සංකාර. පටික සම්පස්සේට අධිවචන සම්පස්සට කිව්වේ ඒකමයි එතකොට පොත කියන්නේ. පොත කියන්නේ ශබ්ද වර්ණ එකතු වුණ එක. ඒකයි සංකාරා කියන්නේ. ඒකයි සක්කාය දෘෂ්ටි කියන්නේ. ඒ කියන්නේ සක්කාය කියන්නේ ගොඩම එකතු වෙන එක. කාය කියන්නේ ගොඩ. සත් කියන්නේ තියෙනා වගේ දැනෙනවා. අන්න එතන ආත්මීය දැනීම. ඒක මිලියොට් 5 කරන්ට් එකක් උපදිනවා කියලා අපි කියන්නේ මේ වේගය නිසා. වර්ණ ශබ්ද අර වේගය නිසා ආස්වාද ප්‍රාසාසයත් එක්කලා ඒක මේ තියෙනා වගේ දැනෙන දැනීමත් එක්ක තමයි මිලියොට් 5 කරන්ට් එක අපේ ස්නායු පද්ධතිය ඔස්සේ මේ ආත්මීය දැනීමක් ඇති කරන්නේ. ස්නායු පද්ධතිය ඔස්සේ අපේ මේ දුවන අපේ චේතනාම් බික්කවේ කම්මම් වදා කියන්නේ චේතනාව කියන්නේ සිතුවිලි. සිතුවිල්ල දෙයක් තියෙනවා. හොඳ වැඩක් කරනවා කියලා කේන්තියක් එනකොට ලොකු ආවේගයක් කියලා ලොකු අර ස්නායු පද්ධතියේ ලොකු බලයක් එනවා. කරන්ට් එක එතනමයි උපදින්නේ. එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන්නේ ඔන්න ඕකටයි. අවුත්තා සම්භූතා උත්තානම් භවිෂති අර ඔබතුමා කිව්වේ මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා කියන්නේ ඔන්න ඔය ආවේගය. චිත්තාරෝපණය. පෙර නොතිවීම හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ දෙයක් කියලා ගත්තකමයි. ඒ කියන්නේ එක සිතක් හටගෙන නිරුද්ධ වෙන එක. ඒකමයි. ඒතකොට මේ මොහොතේම හටගන්නේ මේ මොහොතේමයි නිරුද්ධ වෙන්නේ. අපි හිතනවා ඔබතුමාට දැනට මේ ටික ප්‍රමාණවත් කියලා. ඔබතුමා ටිකක් මෙනෙහි කරන්න ඕනේ. එතකොට ඔබතුමා තව ටිකක් මේක හොඳින් විග්‍රහ කරගන්න පුළුවන්. ඔබතුමාට එතකොට අපි හිතනවා ආයිමත් මේ විදිහටම ඔබතුමා යම් කිසි දෙයක් ගලපන්න උත්සාහ කරලා ඔබතුමා යම් කිසි දෙයක් දැනනකොට මොකද පොඩි කාලයක් ඕනේ මේක මෙනෙහි වෙන්න ඕනේ. පොඩ තව ටිකක් ඒක හිතන්න ඉඩ දෙන්න ඕනේ. තව තියෙනවා මේ වගේම කොටසක් පැහැදිලි කරන්න. කොටස් කීපයක්ම තියෙනවා. නමුත් ඒක එකින් එක යන්න ඕනේ. දැනට මේ ටික ප්‍රමාණවත් කියලා අපිට හිතෙනවා. ඔබතුමා ওই ටික හොඳින් මෙනෙහි කරන්න ටිකක්. බලන්න මෙතන ඇත්තටම සිත කියලා දෙයක් නැද්ද මේ ශබ්ද වර්ණද මේ ශබ්ද තරංගය වර්ණ තරංගය ඔබතුමා මේ දේශනා බුද්ධෝත්පාද දේශනා අහනවද? මට ඔබ වහන්සේගේ දේශනා එකයි මුණ ගැහුනේ. ඔබතුමා අහන්න මේ බුද්ධෝත්පාද නාලිකාව ඔබතුමා බලන්න දේශනා 1000කට වැඩි. සෝතාපන්න වෙන හැටි, අනාගාමී වෙන හැටි, ආයි උපදින හැටි, දිව්‍ය ලෝක හිත තුලින් දකින්න හැටි, 31 ලෝක ධාතුවම සිත තුලින් දැක ගන්න හැටි. මේකේ විශාල පැහැදිලි කිරීම ටිකක් තියෙනවා. ආందోලනාත්මක දේශනා ටිකක් තියෙනවා. මුළු සමාජෙටම සමහරට මේවා එළි වෙලා නැහැ සමහර ඒවා. එහෙමයි. ඒක වටිනවා ගොඩක්. හැමෝම අධ්‍යයනය කරන්න ඕනි. මොකද මේ තම තමන්ගේ සසර කතාවක් තියෙනවා. ඇත්තටම තියෙනවා අපි ඒක පෙන්නනවා හොඳට.
ඔබතුමාට ඒකේ පෙන්නන ඒවා දැක්කොත් ඔබතුමාටම දැනේ. ඒව පෙන්නනවා මේ වතුරට ජල බිඳුවක් වැටෙනවා හැටි වලලු ඇදෙනවා එතන ඒවා සකස් වෙන හැටි මේක නැවත උපදින හැටි හැමදේම පැහැදිලි කරනවා. ඔබතුමා රහ ප්‍රශ්න හැම එකටම උත්තර තියෙනවා. ඔබතුමා මේ බුද්ධෝත්පාදෝ කියන දැන් ඔබතුමාගේ ෆෝන් එකට ආවනේ. එකක් අහුවා. ඒක ඔබතුමා හොඳට අධ්‍යයනය කරන්න ඒකේ මුල් දේශනාවලට යන ඔක්කොම වැටෙන්න ගන්නවා. ඕකේ තියෙනවා අභිඥා දේශනා කියලා. ඒකේ ගැඹුරු දේවල් ඒ කියන්නේ අර ඔබතුමාගේ වයසට සමහරට ඒවා ගැලපෙයි. විශාල විද්‍යාවක් එක්ක පැහැදිලි කරනවා මේ නූතන තරංග සිස්ටම් එකේ මේ මුළු කතාවම පැහැදිලි කරනවා. මේ අභිඥා දේශනා කොහෙවත් පොතක නැහැ. අභිධර්මය කියන්නේ පොතක තියෙන දෙයක් නෙමෙයි. මේ ධර්මතාවය අභිඥාවෙන් දැකීම. තවත් ගැඹුරින් දැකීමයි අභිඥා කියන්නේ. අභිධර්මය කියන්නේ. අභිධර්මය මේ පොත් ලියාගෙන මේවා කක්වත් පොතේ ලියන්න පුළුවන් ඒවා නෙමෙයි. මේ ධර්මය කියන්නේ ලුණු රහ වගේ දැනෙන එකක්. ලුණු රහ පොතේ කවදාවත් ලියන්න බෑ. ඒ නිසා මේ ධර්මයක් කවදාවත් පොතක ලියන්න බෑ. නමුත් අර සාරාංශයක් විදිහට අපිට යම්කිසි පණිවිඩයක් පොතෙන් ගත හැකියි. නමුත් ඒක විග්‍රහ කරගන්න අපිට නුවණක් තියෙනවා. අපේ නුවණ පාද ගන්න ඕනේ. හැම කෙනෙකුටම පුළුවන් උත්සාහ කරොත් ඒ සත්‍ය අවබෝධ කරගන්න. අපිට මේ දැන් මේ සාකච්ඡා කරන ගොඩාක් අයට අවබෝධයක් ඇති වී කියන්නේ. ගොඩක් අයට ඒක කරලා ලැබෙනවා. එහෙමනම් ඔබතුමා මේ දේශනා අධ්‍යයනය කරලා ශ්‍රවණය කරලා ඔබතුමාගේම ස්වයම්බූ ඥාණයෙන් අවබෝධය ඇති කරගන්න උත්සාහ කරනවා. නුවණ වෙති. ඔබතුමා අපිට කෝල් එකක් නැවත කතා කරන්න යම්කිසි ප්‍රශ්න තියෙන තැනක් දැනෙනවනම්. අධ්‍යයනය කරලා එතකොට තවත් ටිකක් ඔබතුමාගේ අභ්‍යන්තරයෙන් අවබෝධය ඇති වෙන්න ඕන. ඒක නිසායි අපි එහෙම කියන්නේ ඔබතුමාම එතකොට නුවණින් මේව තව මෙනෙහි කරනවා. ඇත්තද මේ කියන්නේ කියලා බලනවා. මේ දේශනා හැමත් ඔබතුමා එතකොට තව හොයලා බලනවා. මේක වෙන්න පුළුවන්ද කියලා. එතකොට ඔබතුමාටම අපි දන්නවා ඔබතුමා උත්සාහවන්තයි. අපි දන්නවා ඔබතුමා කතා කරපු වචන ටිකෙන් ඔබතුමාට යම්කිසි තියෙනවා ශක්තිමත් හිතක් තියෙනවා. නැත්නම් එහෙම ප්‍රශ්නක එහෙම කතා කරන්නේ අපි දන්නවා ඔබතුමාට මේක පුළුවන් අවබෝධ කරගන්න. ඔබතුමා බොහොම නුවණ බොහොම ප්‍රඥා ගෝචර විදිහට බොහොම නුවණින් මේ දේශන හොඳින් අධ්‍යයනය කරන්න. හොඳමයි. දැනට මේ ටික ප්‍රමාණවත් නේද? අනිත් එක ඔබතුමා අපිට තේරෙනවා කතා කරන්න රැකියාව කරන ගම. එහෙමයි. ඒක තමයි. පුදුමත් හිතුණා. මේ රෑනේ ඩියුටි. ඔව් රාජකාරින් තමයි වෙලාවක් වුන් කරගත්තේ මේ. ඒක තමයි. ඒක ගැටලුවක් නැහැ. ඔබතුමා ආයිමත් ඔය වගේම ඔබතුමා ටිකක් දවස් කිහිපයක් මේක අධ්‍යයනය කරලා කතා කරන්න. රැකියාව කරාට එහෙම ගැටලුවක් නැහැ. ඔබතුමාට ගැටලුවක් නැත්තම්. නෑ මට එහෙම ගැටලුවක් නැහැ. මට වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. හොඳයි. ඇත්තටම මේක ටිකක් ආශ්චර්යමත්. මේ දේශනා හොඳින් අධ්‍යයනය කරන එක ඔබතුමාගේ ජීවිතේ බුදුන් වහන්සේ දේශනා කරනවා කල්පයක් හිටියත් වැඩක් නැහැ මහණෙනි. එක මේ සත්‍ය එක මොහොතක් දැක්කේ නැත්තම් කියලා. කෙනෙක් කල්පයක් හිටියත් වැඩක් නැහැ කියලා මේ සත්‍ය එක මොහොතක් දකින්න ඕනි කියන්නේ මෙතන ධර්මතාවය අවබෝධ වෙනවා. මොකද්ද මේ ධර්මතාවය කියන්නේ? එතන සිත කියලා දෙයක් නැති බව අවබෝධ වෙනවා. සිස්ටම් එක වැඩ කරන හැටි අවබෝධ වෙනවා. ඊට පස්සේ තමයි රැවටෙන්නේ නැහැ කාටවත්. තමව රවට්ටන්න බෑ. අර මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. සත්‍ය අවබෝධ වෙනවා. ඒක නේද වටින්නේ. අනිවාර්යයෙන්. ඒක තමයි වටින්නේ. හොඳයි එහෙමනම්. අධ්‍යයනය කරලා පොඩ්ඩක් විවේකීව කලබල නොවි. හොඳින් දැනෙයි ඔබතුමාට. ඔබතුමාට ටිකක් ගැඹුරු දේශනා උතනක් තියෙනවා. සරලව තියෙනවා. මුල් දේශනා වලට කියව සරලයි. ආර්ය දේශනා, ප්‍රතිපදා දේශනා. අන්තිමටම යන්නේ සාකච්ඡා ටිකක් ගැඹුරුයි. නමුත් ඒවා ඔබතුමාට වැටහෙවි. ඔබතුමාට ඒවත් තේරෙවි. හොඳයි එහෙමනම්. ඇත්තටම තව පැහැදිලි කරන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලයක් යන්න ඉඩ තියෙනවා. ආයි පටන් ගත්තොත් ඒක යනවා පැය දෙක තුනක් යන්න ඉඩ තියෙනවා. ඒක අපි දන්නේ ඔබතුමාගේ මේ විදිහට පොඩ්ඩක් පොඩි බ්‍රේක් එකක් ගන්න එක හොඳයි. එතකොට ඔබතුමාටත් පොඩ්ඩක් විවේකීව ඒ ටික මෙනෙහි කරලා ටිකක් ඔය ටික ගැඹුරින් ඔතනම ඔබතුමා සමහරට අහන්න පුළුවන්. තව ටිකක් ඔතන තියෙනවා මේ ලෝම දෙදරයි කියන දේශනාව එහෙම අහන්න. සාකච්ඡා වගේ පේන්නේ. නමුත් ඒක ගොඩක් වටිනවා. ආත්මීය දැනීම කොහොමද ඇති වෙන්නේ? හැම එකම පැහැදිලි කරනවා කජ්ජනීය වර්ගයේ.
ඒවම ගොඩක් වටිනවා. ආර්ය දේශනා ඇහුවේ නෑ තාමනේ. නෑ ඔබ වහන්සේගේ දේශන මට තාම අහන්න බැරි වුණා. හොඳයි. මට ඒක මේ දේශන ඔබ වහන්සේගේ channel එක මට මුණ ගැහුනේ මේ පෙරේද අලුපදා. ඒක තමයි අපිට තේරුණා ඒක. ඔව්. එහෙමයි. මම දැන් අපිත් මේ වගේ කරන්නේ අර ස්වාමීන් වහන්සේට මම ඇහෙනවද? ඇහෙනවා. ඔව් මේ අවසාන වතාවට මම ඔබ වහන්සේගේ වටිනා කාලේ මේ ගන්නෙ. ඔව්. මේ අර අතවත්නර එක්තරා රටක ඉන්නවලු නිරන්තරයෙන්ම ඇවිදින මිනිස්සු කොටසක්. ඒක ඔබ වහන්සේ දන්නවද? ඔව් කියන්නේ. උපමාවක් මේක අර ඒ වගේ වැඩක් තමයි දැන් අපිත් මේ කරන්න හදන මේ ඔබ වහන්සේලා හොයාගෙන. අර එක්තරා රටක මිනිස්සු නිරන්තරයෙන්ම මේගොල්ලෝ ගමනක යෙදලා තමයි ඉන්නේ. නිරන්තර ගමනක යෙදලා ඉන්නේ. මොකද හේතුව ඒ ගොල්ලෝගේ රටේ නැවතීම කියන එකට වචනයක් නැහැ භාෂාව ඇතුලේ ඒගොල්ලෝගේ රටේ. නැවතීම කියන එක කරන්න වචනයක් නැහැ. ඒ කියන සංඥාව නැවතීම කියන කාර්ය සංඥාව මිනිස්සුන්ට දෙන්නේ රටේ නැවතීම කියන වචනේ නැහැ. නැවතීම කියන එකට වචනයක් නැහැ. එතකොට මේගොල්ලෝ දන්නේ නැහැ නැවතීම කියන එකක් දන්නේ නැහැ මේ රටේ. ඇයි නැවතීම කියන එකට වචනයක් නැහැ නේ කියන්නේ. නිරන්තර ගමනක ඉදිරිය ඉන්නවා. එතකොට එක්තරා කෙනෙක් ගිහිල්ලා කියනවා මේ උඹලා නිරන්තරයෙන්ම මේ ඇවිදින්මින් ඉන්නවා. ඕකට මේ නැවතීම කියලා එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. උඹලා නිදහසක් තියෙනවා. ඇවිදින එකෙන් නිදහස් වෙනවා. ගමන් කරන එකෙන් නිදහස් වෙනවා. නැවතීම කියලා එකක් තියෙනවා. කියලා වෙන කෙනෙක් වෙන රටක කෙනෙක් ඇවිල්ලා කියනවා. එතකොට අර අහගෙන හිටපු අර රටේ මිනිස්සු අහනවා එහෙනම් අපි මොනවද කරන්න ඕන අහනවා මේ. අපි කොයි පැත්තටද යන්න ඕන? නවතින්න නම් කොයි පැත්ත? මේ පැත්තට ගියොත් හරි දානවා. දැන් එතකොට අරයා කොච්චර අසරණවද මේ මිනිස්සු නැවතීම කියන එකට මොකුත් කරන්නේ නැහැනේ වමට දකුණට. අන්න දැන් අපි කරන්නේ ඒ වගේ. දැන් අපි යනවා මේ නැවතීම තියෙනවා මේ මොහොතේ අපි ගාව නැවතීම තියෙනවා. අපි යනවා කොයි පැත්තටද හරි ඔබ වහන්සේලාට පුළුවන් අපි දකුණට යනවා නම් ওই පැත්තට යන එක වැරදි කියලා කියන්න විතරයි පුළුවන්. අපි වමට යනවා නම් ඔබ වහන්සේලා කියන ওই පැත්තට යන්න එපා ඔය පැත්ත වැරදි. නැවතීම කියන එකට කොහෙවත් යන්න නැහැ. ඒකට දෙන්න භාෂාවේ වචනයක් නැහැ. ඔබ වහන්සේලාට ඒ වචනේ අපිට නෑ දෙන්න. මොකද වචනකින් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මේ කියන ඔබ වහන්සේලා අපිට පෙන්වන්න හදන තැන වචනකින් දෙන්න පුළුවන් තැන නෙමෙයි. විශ්වයේ කිසිම භාෂාවක මේකට වචනයක් නැහැ නේ දාන්න. අර ගොළුව දෙන්නේ දෙපැත්තේ ඉඳලා කතා කරගන්න යමක් වගේ තැනක් නේ. තැනක් කියන්න බෑ මේක පණවන්න තැනක් නෙමෙයි. නෑ මෙතන ඇත්තටම මේ එහෙම දෙයක් නෑ නැවතිනවා කියලා දෙයක්වත් නෑ. නෑ නැවතීමක් නෑ අර ඔව් මෙතන ඔබ වහන්සේ අහලා තියෙනවද අර දෙයක් නෑ. අපි හිතන භාෂාවම වැරදි. භාෂාව වැරදි නේ. අන්න හරි. මේ හිතන හැම වැරදි ඇත්තට. දැන් අපි හැමතිස්සෙම භාෂාවෙන් දෙයක් පෙන්වුවාට එහෙම නෑ. නමුත් දැන් අපිට දැනීමක් තියෙනවානේ මේ ආත්මීය දැනීමක් මේ ඉන්නව දැනෙනවානේ. ඒ දැනෙන ස්වභාවය කොහොමද ඇති උනේ කියන එක විතරයි අපි අවබෝධ කරන්නේ. ඒක අවබෝධ වුණාට පස්සේ අපිට තේරෙනවා මේ මෙහෙම දෙයක්වත් නැති බව. මේක එන හැටි අපිට අවබෝධ වෙනවා. ඒ දැනීම කොහොමද එන්නේ කියන එක. එතකොට අපිට ආත්මීය දැනීමත් අපිට අවබෝධයෙන්ම අර නුවණට හසු වෙනවා ධම්මචක්කසයට හසු වෙනවා. ඒක අන්නේ එදාටයි ඒක නැති වෙන්නේ. එතකම්ම අපි ආත්මයක් තියෙනා වගේ දැනෙනවා. හැබැයි ඒක දැනෙන්නේ නැති වෙච්ච ගමම ඒ කියන්නේ යාට ආයි සත්පුජ්‍යල කතාවක් නැහැ. ඒ බුද්ධ ස්වභාවයටපත් වෙලා. ඒකත් උලංග ගාම විතරම ඉන්න බුද්ධ තමයි නේද සම්මා. ඒ බුද්ධ ස්වභාවය කියන්නේ මේ විදිහටම කය තියෙනවා මේ විදිහටම පේනවා මේ විදිහටම ඇහෙනවා. හැබැයි ආත්මීය දැනීම නැති වෙලා. ආත්මීය දැනීම ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය කියනකටත් වැඩි මෙතන තියෙනවා අපිට ආරෝපණයක් චිත්ත ආරෝපණයක්. ඒ ආත්මීය අපි හැමතිස්සෙම ආත්මයක් ඇසුරු කරනවා. එහෙමයි. ඒක නැති වෙනවා. ඒක අවබෝධයෙන් නැති වෙන සංකිතේ නිබ්බිදාය කියන්නේ ඒකයි. සංකිතේ නිබ්බිදාය කියන්නේ අවබෝධයෙන් නැති වෙන්නේ ඒක. අවබෝධයටපත් වෙනකොටයි ඒක දිය වෙලා යන්නේ. ඒක ආශ්‍රව කෙලෙස් ඡය වෙනවා කියන්නේ ඕකටමයි. ආශ්‍රව කෙලෙස් කියන්නේ ඒකේ තියෙන ආරෝපණ ශක්තිය. ඒ කියන්නේ ආත්මීය දැනීමයි අර කම්පණය වෙන ස්වභාවයයි අර ඇලෙන ගැටෙන ස්වභාවයයි රාග දේශ මොහ කෙලෙස් කියලා කියන්නේ. ඒ ස්වභාවයේ කෙලෙස් දියවිගෙන යනවා කියන්නේ ඒකයි. ඒක ඡය ධම්මා වය ධම්මා කියන්නේ ඒකයි. මේක ඒ අවබෝධය දැනෙන්නමයි දිය වෙන්නේ. ඒක අවබෝධයට එනකම්ම වෙන්නේ කාටවත්. එහෙමයි. ඒක රහත්භාවය කියන්නේ කිසිම රහක් නැහැ කියන්නේ. චන්දරාගේ දුර වෙනවා කියන්නේ අර ආරෝපණේ දැනීම දිය වෙලා යනවා. ඊට පස්සේ යා කිසිම දෙයක් කම්පණය වෙන්නේ නැහැ.
කවුරු හරි මරන්නවත් ගහ ගන්නවත් යන්නේ මෙතනින් මෙන්න මෙතනින් හරියට ගහලා ඉවර කරන්න කියලා. ඒ කියන්නේ එයා දන්නවා මෙතන සත්‍ය පුජ්‍යලේ නැති බවට අවබෝධයි. එහෙමයි. එයා සබාදාම වගේ ගහක් ගලක් වගේ. කිසිම දෙයකට කම්පනයක් නැහැ. වෙනදා විදියටම අනිත්‍යය වගේම හොඳට එහෙම ඉන්නවා. ඒ හිටියට එයාගේ අවබෝධය වෙනස්. එයා වෙනස් වෙලා. එයා හැමතිස්සෙම මිදිලා. එයාව ගලපන්න බෑ. එයා සත්වෙක් නෙමෙයි. මිනිස්සෙක් නෙමෙයි ඊට පස්සේ. ඒකයි බුද්ධ කියන්නේ. ඒකයි උපකහානේ ඔබ මිනිස්සෙද දෙවියෙක්ද බ්‍රහ්මයේද ගන්ධබ්බේද? නෑ මම සත්‍ය පුජ්‍යලේ නෙමෙයි. එසේනම් ස්වාමීනි ඔබ කවරෙක්ද? අන්න බුද්ධ. බුද්ධ කියන්නේ ආත්මීය දැනීම නැති වුණා. එහෙමයි. මෙතන ගස් ගල් වගේ වෙනවා. අර කතාව තියෙනනේ ස්වාමීන් වහන්සේ. යමකට නොපවතින බව අවබෝධ කරගන්න පුළුවන්. නොපවතින බවත් නොපවතින බව අවබෝධ කරගන්න නම් කියලානේ. නෑ මෙතන දෙයක් නැති බව විතරයි තියෙන්නේ. ඒ කියන්නේ අපි ඔය කතා කරන ශබ්දයි වර්ණයි අර වෙන දෙයක් නෑ. ශබ්ද විතරක් වෙලා නැති වෙලා යනවා. වර්ණ විතරක් වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ දෙයක් නැති වෙනවා. ඒකයි මේක සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන්නේ. ඒ කියන්නේ දුටු දෙයක් නැහැ දුටු කෙනෙක් නැහැ. දුටුවා නම් දුටුවා පමණි කිව්වේ ඒකයි. අර වර්ණ වලට ශබ්ද එකතු වෙන්නේ නැහැ. දැන් මේ ශබ්දයන්නේ අපි අසුර කරන්නේ සිත කියලා ධොනියක්නේ සිත කියන්නේ කම්පනයක් තරංගයක්නේ. ඒ තරංගේ මේ නිස්වභාව වෙනවා. ඒකට වර්ණ එකතු වෙන්නේ නැහැ. වර්ණ එකතු වෙන්නේ නැතිනකොට සිතක් නැහැ. සිත සිතින් මිදිනවා. සමතික්‍රමණ වෙනවා කිව්වේ ඒක අනිදස්සනයි කියන්නේ ඒකයි. අන්න ඒකයි මොහොතට අවදි. ඒකයි මොහොත කියන්නේ මේ හැමදේම තියෙනවා හැමදේම පේනවා එකකටවත් අයිති නැති ස්වභාවයකට අවදි වෙලා. එහෙමයි. ඒක අවබෝධඥාණයෙන් එන්නේ. ඒක භාවනා කරලා එන්නේ නැහැ. භාවනා කරලා කවදාවත් ගන්න බෑ. ඒකයි පටිසම්පාදයෙන් මෙනෙහි කරන්න කියන්නේ. ඒකයි විදර්ශනාව කියන්නේ. ඒකයි විදසුන් නුවණ. ඒකයි ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියන්නේ. එතකන් ওই දැනීම තියෙනකන් විඳීමක් තියෙනවා කියන්නේ ඒකමයි විඳීමයි දුක කියන්නේ වෙන දෙයක් නෙමෙයි. විඳීම නැවතිනවා කියන්නේ දුක නැහැ කියන එකයි. දැන් තේරුණා. කෙටියෙන් හැබැයි කිව්වේ. බොහොම ටිකෙන් බොහොම සරලව කිව්වේ මේ සාරාංශයක් විදිහට කෙටියෙන් කිව්වේ. නමුත් ඕක බොහොම හොඳට හොඳ අවබෝධයක් ඇති වෙනකොට ඒ අවබෝධයටපත් වෙනකම්ම ඒක හිතලා ගන්න බෑ. හිතලා කවදාවත් ඒක එන්නේ නැහැ. ඒ හිතුවොත් ඒක ආයේ සිතුවිල්ලක් විතරයි. ඒක නැති වෙන්නේ නැහැ. හිතලා ඒක කරන්න බෑ. මේක අර අවබෝධය තුලම අවබෝධ ඥාණයටමයි මේක ප්‍රායෝගිකව Tamanට අර හොඳටම යාට එන්න ඕනි ප්‍රත්‍යක්ෂ ඥානකින් අර හැම දෙයක්ම විසදිලා යන්න ඕනි. සිත ඇදෙන හැටි, ශබ්ද වර්ණ වල මේ මෙනෙහි වෙන්න ඕනි. ඊට පස්සේ යාට ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙනවා. සාන්දිටික වෙනවා. එයාටම දැනෙන්න ගන්නවා. එහෙම දෙයක් නැති බව. ඊට පස්සේ දිය වෙන්න ගන්නවා. ඊට පස්සේ ඇත්තටම මිදෙනවා. දන්නේම නැතුව කෙනා නැති වෙලා. ඊට පස්සේ ඊට පස්සේ රහතන් වහන්සේ නම. ඒ කියන්නේ රහතන් වහන්සේලා කෙනෙක් නැහැ. කෙනා නැති වෙන එකමයි රහත් කියන්නේ. අත්‍තරම කිව්වොත් අනුත්තර වූ බුද්ධ ස්වභාවයටයි අවදි වෙන්නේ. ඒ අනුත්තරත්වය කියලා කියන්නේ අමරණීයයි. ඒක මරණයක් නැහැ. මර බියක් නැහැ. කෙනෙක් නැහැ. සත්වයක් නැහැ. ආත්මීය දැනීමක් නැහැ. කිසිම කම්පණයකුත් නැහැ. ඇත්තටම මේ මොහොතේම පිරුණම් පාන එකන මැරෙනවා. සිත මැරිලා තියෙන්නේ. කය බොඩි එක ඔය වැඩ කරනවා කනව බොනවා. නමුත් සිත මැරිලා තියෙන්නේ. මැරෙනවා. ඇත්තටම මැරෙනවා. මේ මොහොතේම අර ආත්මීය සියල්ලම නැති වෙනවා කියන්නේ ආත්ම කතාවක් නැහැ කියන්නේ මැරිලා ඉන්නේ. ඒකයි මේ බෙල්ල තියන්නේ ඔය ගහලා යන්න මෙතනින් ඉවර කරලා කපලා දාන්න කියලා. එයාට පුළුවන් කකුල උනත් කපලා දෙන්න තව කෙනෙකුට. එයාට එහෙම දෙයක් නැහැ. එයා මැරිලා ඉවරයි. ආත්මයක් නඩත්තු කරන්නේ නඩත්තු වෙන්නේ. ඒකයි රාතන් වහන්සේට සිව්පස්සේ දෙන්න ඕන. ඒකයි මේ සිව්පස්සේ දුන්න නැත්නම් එයා එතනින් ඒකයි මේ ගිහි කෙනෙක් නම් ගොනා ඉනවා කියන්නේ ඔය බාහ්‍ය දාරුදියට ගොනා යනවා වගේ හැම කතාවෙම ගිහි කෙනෙක් රාත් වෙනකොට ඊට පස්සේ පෙන්වන්නේ නැහැ ඉන්න බව. ඒකට හේතුව එයා වාහනේ කැප්පිලා හරි යට වෙලා මැරෙන හේතුව එයාට දැනෙන්නේ නැහැ මේක. ඒකයි කියන්නේ මෙතන භික්ෂු පැවිදි වෙන්න කියලා. පැවිදුණා මොකද වෙන්නේ? සිව්පස්සේ එයාට අනිත්‍ය කවුරු හරි ඉන්න ඕනේ භික්ෂුවක් ඉන්න ඕනේ උපස්ථායකෙක්. එයා තමයි මෙයාව නඩත්තු කරන්නේ. නැත්තම් මෙයා මැරිලා ඉන්නේ. දැන් තේරෙනවා කතාව. අයි සිව්පස්සේ දෙන්නේ කියලා දැන් තේරෙනවා.
ඇයි රහතන් වහන්සේට සිව්පසේ පිරිනමී යුත්තේ? ඇයි මේ ඊවර පින්ඩපාත සේනාසන මේවා කවුරු හරි කෙරේ නැත්තම් එයා කොහොමද එයා හම්බ කරන්නේ? එයා මුකුත් ගන්නෙත් නැහැ. එයා එතනම එයා ආහාරය නැතුව මිය යනවා. ඒ රහත් ස්වභාවය ඒකයි. මේක කියලා නිකන් අර කතුරක පාට දැකී ඉන්න ඔය නළුවන්ගේ කතාව නෙමෙයි. මේ ඇත්තම රහතන් වහන්සේගේ ස්වභාවය කියන්නේ. හොඳයි එහෙමනම්. ඔය ටික ප්‍රමාණවත්. ඔව් වටිනා කාලේ. හවුද? හැබැයි ඔබතුමා වටිනා දේශනයක් ඇහුණා නේද ඔබතුමා? වටිනා දේශනයක්. තෙමකුල කියන්නේ ඒක තමයි බුදුන් උපදින්නෙත් මේ මොහොතේ බුදුන් පිරිනමන පාන්නෙත් මේ මොහොතේ බුදු වෙන්නෙත් මේ මොහොතේ. ඒකයි දිනයක් දාලා ඔක සමරන්න පුළුවන් වෙසක් කියලා. නමුත් මේක මහා මංගල්‍යයක් ඊට පස්සේ හැම මොහොතම ප්‍රභාස්වරයි. හැම මොහොතම ප්‍රභාස්වරයි. යාට කෙලෙස් මුකුත් නැහැ. කතාවක් නැහැ. ඒකයි මේක මහා මායාව මේ බිඳ වැටෙන්නේ මෙන්න මේ සප්ත බොජ්ජංග සතියෙන් බිඳ වැටේ. ඒකයි සතියේ මහා මායාව මිය යනවා කියන්නේ බුදුන් උපදිනක. එතකොට මේක මේ අපේම තියෙන මේ පංචායතන වල සුද්ධ වීමයි අන්න සුද්ධෝදන කියන්නේ. මේ මුළු කතාවම තියෙන්නේ පොත්වල සහ වෙනින් කතාවක්. නමුත් මේක වෙනම කතාවක්. මේක හොඳට පැහැදිලි කරන්න පුළුවන් මේ සම්මුතිය සම්පූර්ණයෙන්ම කුඩු වෙනවා. සම්මුතියට හිතා ගන්න බෑ සම්මුතියට යන්න බෑ ඒක. ඒක නිසා තමයි අපි නිහඬ වෙ ඉන්නේ සමහර දේවල් එලි කරන්නේ නැහැ. නමුත් මේ සම්පූර්ණයෙන්ම මේ පොත් ලියවිලා තියෙන වෙනම සංස්කෘතියක්. ඒක නිකන් සාහිත්‍ය රස වින්දනයක් වගේ එකක්. දැන් සාමාන්‍යයෙන් ඔබතුමාගේ සීයා ආච්චි එහෙම ඔබතුමා දන්නවා. අයි බුදුන් වහන්සේගේ එහෙම මුකුත් දන්නේ නැත්තේ. බුදුන් වහන්සේගේ සීයා කවුද? බුදුන් වහන්සේගේ ආච්චි කවුද? එකලම අතරම දන්නේ නැහැ. මොකෝ ඇවිල්ලා නිකන් සාහිත්‍ය රස වින්දනයේ තියෙන කතාවක් ඔය තියෙන්නේ. සුද්ධෝදන කියන්නේ මේ සිත සුද්ධ වෙන එකයි. මහා මායාව කියන්නේ විඥාන මායාව මහා මායාව සතිය නිසා තමයි සතිය කියන්නේ සීය. සීය අවදි වෙනකොට මහා මායාව මිය යනවා. සතියේ මිය යනවා මහා මායා දේවිය. බුදුන් උපදිනවා. ඒකයි බුදුන් උපදින්නේ පිරිනවම් පාන්නේ මේ මොහොතේමයි බුදුන් උපදින්නේ. ඒ මොහොතේමයි බුදුන් පිරිනවම් පාන්නේ. ඒ මොහොතේමයි බුදු වෙන්නේ. බුදු වෙන මොහොතේමයි ඉපදෙන්නේ පිරිනවම් පාන්නේ. මේ ෂණය විතරයි තියෙන්නේ. මේ ෂණය විතරයි ඇත්තටම මේ මුළු හැම මොහොතේ මේ ෂණය විතරයි. ඔබතුමා හෙට කෝල් කරත් ඒ මොහොත විතරයි. ඔබතුමා තව අවුරුදු 5කින් ගත්තත් ඒ මොහොත විතරයි. අකාලික ධමයක් කියන්නේ ඒකයි මේ මොහොත විතරයි තියෙන්නේ. මේ මොහොතේ ඇත්තටම මෙතන දෙයක් නැහැ. ඒකයි ශුන්‍යතයි අනිමිත්තයි අප්‍රණීතයි චේතෝ විමුක්තිය කියන්නේ. මේ දකින්න තාක්කල් කවුරුවත් සෝතාපන්න වෙන්නේ නැහැ. සෝතාපන්න වෙනවා කියන්නේ නැවත ඇත්තටම එයාට මේ කතා සත්ව සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා කියන්නේ මෙතන ආත්ම කතාවක් නැති වෙනවා. මේ දෙයක් නැති වෙනවා. මේසයක් පොතක් ඇදක් කියලා දෙයක්වත් එයාට හම්බ වෙන්නේ නැහැ. ඒ දෙයක් නැති වෙන තැනයි ආත්මය නැති වෙලා යන්නේ. දෙයක් තියෙනකන් ආත්මයක් තියෙනවා. දෙයක් නැති වෙනකොට ආත්මය නැති වෙනවා. ඒකයි සක්කාය දිට්ඨි ප්‍රහීන. ඔව් මේ බාහිරින් හම්බෙන්නේ උට අතීත මතක සටහනක්ද මේ හම්බෙන්නේ අපිට විද්‍යාමාන නැහැ මේ ධ්වනියක් තියෙන શબ્දයක් විතරයි එන්නේ. ඔය ධ්වනියක් තියෙන්නේ මේ තරංගයක් තියෙන්නේ. තරංග සිස්ටම සිරස අල්ලන්නේ. යාපනයේ සිරස අල්ලන්නේ. සිරස කොහෙද තියෙන්නේ? සිරස කොහෙද තියෙනවද? නෑ. ඒක ඒ වගේ තමයි මේ මොහොතේ මේ සිරස වගේ තරංගයක් තියෙන්නේ. ඔක කොහෙද තියෙනවද නැහැ. මේ ධ්වනියක්. ඒ කියන්නේ මේක ඇවිල්ලා දැන් අපි තුමු බඹරයක් කියලා. දැන් ස්පාක් වෙනකොට ආරෝපණයක් වෙනවා කියන්නේ අපි කියන්නේ චුම්බක ආරෝපණය කියන්නේ කාන්දම් බලයක්නේ. ඒතර විද්‍යුත් ආරෝපණය කියන්නේ කරන්ට් එකක්නේ. ඒ වගේ චිත්ත ආරෝපණය කියන්නේ ශබ්ද වර්ණ එකට එන ආරෝපණයක්. ඒකේ ආත්මීය දැනීම. ඒකේ තමයි ඔය සේරම ඔය ආත්මීය දැනීමේ තියෙන ඔක්කොම ට්‍රිලියන් ගානක අර වර්ණ ශබ්ද ඔක්කොම එකතු වෙච්ච ඒවා. අර බඹරේ වගේ මේක වේගයක් තුල ආරෝපණය වෙලා තියෙනවා.
දැන් බඹර කොතනින් දැන් බඹර කැරකෙනකොට උඩින් තිතක් තියලා මේක කියලා ගත්තොත් එහෙම ඒ තියපු තිත කොයි වටේ කැරකිච්ච එකද කියලා හිතන්න පුළුවන්. දැන් ගිනි වලල්ල කරකවනකොට ගිනි බෝලේ කරකවනකොට වලල්ලක් පේනවනේ. ඔව්. දැන් වලල්ලේ එක තැනක් පෙන්නලා කියන්න පුළුවන්ද මේ ගිය වටේ මේ කලින් වටේ කියලා කියන්න පුළුවන්ද? බෑනේ. ගිනි වලල්ල කියන්නේ අර මේ දැන් ඔබතුමා දිව බලනකොට උඩ තියෙන බව දන්නවා. ආත්මීය ආරෝපණය කියන්නේ ඒක. මේ දැන් ඔබතුමා ඔතන ඉන්නකොට මේ ඇමරිකාවක් තියෙන බව දන්නවා. ඒ කියන්නේ මේ ආත්මීය ආරෝපණය ඇතුලේ මේ දක්වා තියෙන ට්‍රිලියන් ගානක සේරම මේ මොහොතේ ඇස් අරනකොට ඔක්කොම අර අපි කියන්නේ මේ 33000 ස්පාක් වෙනවා කියන්නේ. ඒ කියන්නේ පුංචි දරුවට 5000 ස්පාක් වෙන්නේ. තාත්තට 11000 ස්පාක් වෙනවා. දැන් ගෙදර කෝප්පයක් වැටෙනවා පොඩි දරුවගේ අතේ. ඊට දරුවා hina වෙලා දුවනවා. පුතේ කොයිතරම් දුක් විඳලාද මේක හැදුවේ බලන්න අපරාධේ වා කරපු දේ කියලා තාත්තා දුක් වෙනවා. ඇයි තාත්තට තියෙන ඩේටා වැඩි. අරකට විඳපු එක ඔක්කොම තියෙනවා. ඒක තාත්තා ස්පාක් වෙනවා කියන්නේ අර එකපාරට කම්පනයක් එනවනේ අපරාධි කියලා. ඒ කම්පනේ 33000ක් ෂෝට් වෙනවා වගේ. හැබැයි පුතාට කම්පනයක් එනවා කෝපය වැටෙනකොට. හැබැයි ඒක 5000යි. ඒ කියන්නේ මේ අපි ආත්මීය දැනීම ආරෝපණය රාගදේශ මොහ කියන්නේ. රාගදේශ මොහ කියන්නේ අපි ගාව තියෙන මේ නැවත උපදින්න ඒකයි මානීය මක්කටෝ අතිමානීය කුක්කුරෝ කියලා කියන්නේ. මානෙ නිසා වඳුරෙක් වෙනවා මානෙ තව වැඩි වුණොත් බල්ලෙක් වෙනවා කියන්නේ. ඒ කියන්නේ අපේ රාගදේශ මොහ දිවුරත්වයේ තුල අපිට තියෙන අර ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වගේ මෙතන තියෙන විද්‍යුතේ අර අගේ වගේ උපමාව වගේ. රාගදේශ මොහ අපිට මේ ඇලෙන ස්වභාවය තියෙනවානේ. ඇලෙන ගැටන දැන් ඉපදෙන දරුවට ඒක නැහැනේ. ඉපදෙන දරුවට තණ්හාවක් කිරිසියාවක් වෛරයක් නැහැනේ. නමුත් දැන් උගේ වයසට යනකොට මේක මෙන්න මේක තමයි අපි දැන් ගෙදර අපි හිතමු ලයිට් එක දාලා තියෙනවා, ෆ්‍රිජ් එක දාලා තියෙනවා, ෆෑන් එක දාලා තියෙනවා. නමුත් මේ ඔක්කොම වැඩ කරන්නේ කරන්ට් එකෙන්නේ. මේ කරන්ට් එක කියන්නේ අපි මේ ආත්මීය ආරෝපණය. ඒ ආරෝපණය තමයි අපිට මේ ඇස් වලට වර්ණ, ශබ්ද වලට අපි ඇලෙන්නේ. නමුත් අපේ ඇඟේ ඇතුලේ කරන්ට් එකක් තියෙනවා. ඒක තමයි අර ආරෝපණය, ආත්මීය දැනීම. ඒක තමයි නැවත උපදින්න තියෙන හේතුව දෘෂ්ටිය. මේවා තියෙනවා වගේ ඒක නිසා තමයි මේක මෙතනම උපදිනවා. මේක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මෙතනම උපදිනවා. මේ වේගය ඇතුළේම මේ මොහොතේම දකින්නකොටම මෙතනම අර බයිසිකල් ඩයිනමෝ වගේ එතනම කරකිලා එතනම ලයිට් එක ඉස්සරහපත් වෙනවා වගේ. මෙතන මේ ඇස් ඇරලා ලෝකේ බලනකොට ඔක්කොම ඇවිල්ලා ආරෝපණෙත් ඇවිල්ලා ඉන්නවා දැනීමයි ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. ඒ ෂණේම. ඇස් දෙක අරනකොට ලෝකේ මැවෙනවා ඇස් දෙක වහනකොට ලෝකේ නැහැ කිව්වේ ඒකයි. වේගයක් තුලයි මේ සිද්ධ වෙන්නේ. මේක මේ අර බිත්තිය දිහා බලාගෙනට චිත්තක්ෂණ කෝටි ගණන් පහළ වෙනවා කියන්නේ ඒකයි. මේක අල්ලන්න බෑ මේ ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒක නුවණින් දකින්න ඕනේ. හැබැයි කියනකොට පොඩ්ඩක් තේරුණා. ඔව් මෙතන නිකන් දැන් අර තරුණ ළමයි කියන්නේ ගෑල් ළමයි දැක්කම පත් වුණා කියලා කියන්නේ එකපාරට. ඒ කියන්නේ අර දැන් ස්පාක් වෙනවා වගේ දෙයක් තියෙනවානේ. ඒකයි රුප්පන්තිකෝ ආවුසෝ රූපං අදේති කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. රුප්පණය වෙනවා, ඉද්දෙනවා. දන්ත මගත වාසා තප සිරිපස්සානං කියලා මේ උණුසුමෙන් සීතලෙන් හැම දෙයකම ඉද්දෙනවා. දැන් මෙතන රස්නේ වුණොත් අපිට ඒකටත් ස්පාක් වෙනවා. ඒ කියන්නේ මෙතන රස්නේ දැනෙනවා. මෙතන සීතල වුණත් දැනෙනවා. ඒ හැමදේම දැනෙනවා. ආලෝකයක් වුණත් දැනෙනවා. ශබ්දයක් වුණත් දැනෙනවා. අපි හැමදෙස්සම ආරෝපණයක ඉන්නවා. දන්නේ නැතුණාට. ආත්මීය දැනීමක ඉන්නවා. ඒක ආස්වාද ප්‍රාස්වාද වෙනකම්ම සිද්ධ වෙනවා. මේක වේගවත් සිද්ධියක් මෙතන තියෙනවා. අපිට ඒක දැනෙන අපි හිතන්නේ මෙතන දැන් මේ ආත්මයක් තියෙනවා. කියන්නේ මේ මෙතන අර ආරෝපණයක ශක්තියක් ඉපදිලා බල ගැන්විලා තියෙන්නේ. අර ශබ්ද වර්ණ වලින්මයි මේක හැදෙන්නේ වෙන දෙයක් නැහැ. ඒක ස්වාමීන් වහන්සේ මේ මරණ කෙනාට ඔය කියන චිත්තය වැඩ කරන්නේ නැහැ නේද? දැන් මරණ කෙනෙක් කොහෙද ඉන්නේ? ආත්ම කතාවක් නෑ. මැරෙනවා කියන්නේ දෘෂ්ටියේ ඉන්නවා. ඒ කියන්නේ මම ඉන්නවා කියලා හිතන කෙනයි මැරෙන්නේ. ආත්මයක් තියෙන කෙනානේ මැරෙන්නේ. ආත්මයක් තියෙන්න එපා මැරෙන්නේ. දැන් මේක අවබෝධ වුණු කෙනාට මරණයක් නැහැ. ආත්ම කතාවක් නැහැ. එයාට එහෙම මේ දෙයක් තියෙන බව දැනෙන හැඟීමක් එහෙම නැහැ. ඒ ස්වභාවයටපත් වෙනකන් හිතලා ගන්න බෑ. ඒක අර අපි හිතන්න යනවනේ හිතන්න ගියාට ඒක එන්නේ. ඒක ටිකෙන් ටික දිය වෙලා එතනට යන්න වැටෙන්න ඕනේ. එතකොට තමයි Tamanට දැනෙන්නේ මේ සේරම දිය වීගෙන යන ෂය ධම්ම වය ධම්ම කියන්නේ නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිනිසග්ගානුපස්සී කියන්නේ අර ෂය වෙනවා වැය වෙනවා.
ඔබතුමා මේ දේශනා හොඳින් අධ්‍යයනය කරගෙන යනකොට අපිට තේරෙන විදිහට ඔබතුමාට මේක වැටෙන්න ගන්නවා. මොකද මේ අපිට කෝල් එකක් දෙන එකත් එහෙම ලේසියෙන් සිද්ධ වෙන්නේ නැහැ. මහා භාග්‍යවන්තයෙක් වෙනවා කවුරුන් හෝ ඒ කෝල් එක ගන්න එක. මොකද මේ දේශනා කරන් තනිකරම ශුන්්‍යත පටිසංයුත්ත දේශනා. මේවා බුද්ධ දේශනා. මේවා කාටවත් දේශනා කරන්න බෑ ලේසියෙන්. මේවා අවබෝධ වෙන්න ඕන, ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. මේවා පොත්වල නැහැ. මේවා පැහැදිලි කරන්න අපිට පුළුවන් විශාල පරයයක් ඒක කාටවත් හිතා ගන්න බැරි වෙනවා. ඒ ධම්ම අභිඥාවට අසු වෙන දේවල් කිසිම පොතක ලියන්න බෑ. ඒ තරම් විශාල පරයාසයක් අපිට පුළුවන් පැහැදිලි කරන්න. ඒවා අපේ දේශනාවල තියෙනවා. දේශනා 1000කට වැඩිය තියෙනවා ඔබතුමාට අහන්න ලැබෙයි. බුද්ධක්ෂණය, බුද්ධෝත්පත්තිය, බුද්ධෝත්පාද භාවය එක එක නාලිකා දැන් විවිධාකාර විදිහට තියෙනවා. ඒ ඔක්කොම මේ දේශනා යන්නේ මේ අපේ දේශනා තියෙන්නේ. අපි සත්‍ය හෙලි කරනවා විතරයි. ඒක කෙනාට ඒ කෙනාගේ දක්ෂතාවය අනුව තමයි ඒ සත්‍ය අවබෝධ කරගෙන මේ සසර ඕකේ මිදෙන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක දෘෂ්ටිය තියෙනකන් සකස් වෙනවා. ඒ සකස් වෙන ආකාරයත් අපි පෙන්නනවා. ඒක සකස් වෙන ආකාරයෙන් මිදෙන ආකාරයත් පෙන්නනවා. ආත්මීය දැනීම තියෙනකන් උපදිනවා. ඒක නවතින්නේ. ඒකට හේතුව අර හුස්ම යනකොටම අර සිරස වගේ ආයි තව තැනක අහුවෙන. අර කලලේ හරියට නිකන් ඒරියල් එක වගේ. මෙතන ඒරියල් එක තිබ්බොන්නේ සිරස අහුවෙන. යාපනයේ ඒරියල් එක තිබ්බොන්නේ සිරස අහුවෙන. මෙතන හුස්ම යනකොට මේ රාග දේශම කොයිතරම්ද තියෙන්නේ ඒ තරමටම ඒ ස්වභාවය අනුවයි අතන වඳුරෙද්ද මානිය මක්කටෝ අතිමානිය කුක්කුරෝ කියන අර ගති නිමිත්ත කම්ම නිමිත්ත ඔය කියන්නේ ඕක නිසා තමයි කතාවක් තියෙන්නේ. ඕක කලලේ හරියට ඒ උපදින කලලේ හරියට නිකන් ඒරියල් එක වගේ. එතන ෆ්‍රීකවන්සි එනවා. එන ෆ්‍රීකවන්සි එක අහු වෙනවා. ඒක අහු වෙනවා කියන්නේ ඒක වැඩ. හැබැයි මෙතනින් කවුරුත් යනවා නෙමෙයි මෙතනින් කවුරුත් ගියත් නෙමෙයි. එතනම ඇති වෙන ධර්මතාවයක් තියෙන. ඇති වෙන්නේ නැති වෙන ධර්මතාවය. ඒ ධර්මතාවය තුළ ඒ විඥානය කියන එක එතන දැනෙන ස්වභාවය විතරයි. මේක තරංගේ තියෙන එකක් නෙමෙයි. තරංගේ කියන්නේ එතන ඇති වෙන නැති වෙන අංශ ස්වභාවය සංකත ස්වභාවය සකස් වෙන ස්වභාවය. ඒ සකස් වෙන ස්වභාවය තරංග සිස්ටම් එකක් කියලා අපි කියන්නේ ඒක වෙනම මේක ෆ්‍රීකවන්සි සිස්ටම් එකකට සිද්ධ වෙන්නේ කියලා. ඒකයි අර ප්ලේන් එකෙන් වැටෙන දරුවා තව තැනක මෙතනක පිළිසඳ ගන්න. හැබැයි එයා මෙතන ඉපදිනවා කියන්න බෑ. එතන දැනීම් ස්වභාවය එතනම ඇති වෙන තුළයි ෆ්‍රීකවන්සි එක විතරයි මෙතන ටැලි වෙලා මෙතන අංශ ස්වභාවය මෙතන තියෙන ඥාන ස්වභාවය මෙතන වෙනම ස්වභාවයක් සකස් වෙයි. නමුත් අර ෆ්‍රීකවන්සි එක අහු වෙනවා. එතන තියෙන අර ඇලෙන ගැටෙන තීව්‍රත්වය තියෙනවානේ අර විද්‍යුතය වගේ. ඒ විද්‍යුතය වගේ තීව්‍රත්වය මෙතන තියෙනවා. ඒක. ඒ මෙතනින් ආසිත වෙන එක දැනෙන එක ඒවා මෙතනදී ඒ වගේම තීව්‍රත්වයකින් ඇති වෙනවා. ඒකයි මෙතන ඒක තියෙනවා කියන්නේ. අතන දැන් අපි හිතමු දැන් මේ රාගයේ, දේශයේ, වෛරයේ, දේශයේ ගොඩක් වැඩි කියලා අර සර්පෙක් වගේ අර දෂ්ට කරන ස්වභාවය තියෙනවනේ ඒ සර්පෙක් විදිහටම තමයි සකස් වෙන්නේ. ඒ සංඥාව ආවනම් ඒ සංඥාව තමයි සකස් වෙන්නේ. හැබැයි මෙතන මේ ධර්මය අවබෝධ කරාට පස්සේ මොකද වෙන්නේ? ඔය එක කතන්දරයකටවත් ඉඩක් හම්බ වෙන්නේ නැහැ. සේරම කුඩු වෙලා ගිහිලා සබහා දහමටම අවබෝධයටපත් වෙලා මේ මොකක්වත් ආත්ම කතාවක්වත් සත්පුජ්‍යල කතාවක්වත් මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කෙලින්ම නිකන් හුළඟ වගේ. ආකාශේන සකුන්තානං වගේ මේ ආකාශේ කුරුල්ලෙක් ගියා හසමනයි කිව්වේ ඒකයි. තැනක් හොයන්න බෑ. සිත පිහිටන්නේ නැහැ කොහෙවත්. දෙයක් නැති බව දකිනවා. ඒකයි න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසායතන න විඥානං යතන ආකිඤ්ඤායත න සංඥා න සංඥායතන නායන් ලෝකෝ න පරලෝකෝ න උබෝ චන්දිම සූර්යෝ න ගතින් වදාවි න ගතින් න ත්‍රිතින් න චුතින් න උප්පත්තින් න අපටිත්තන පවත්තං අනාරම්මණං කිව්වේ අනේසේ දුක්ඛ සාති කිව්වේ ඒකයි. ඒ කියන්නේ ඉරක් හඳක් මොකක්වත් එයාට නැහැ ඒ අවබෝධයට ආවට පස්සේ. ආයි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක්වත් හම් වෙන්නේ. න පඨවි න ආපෝ න තේජෝ න වායෝ කියලා කිව්වේ ඒකයි. න උබෝ චන්දිම සූර්යගේ සඳහිරු කියලා දෙයක්වත් නැහැ කිව්වේ ඒකයි. එයා අවබෝධයටපත් වුණාට පස්සේ කිසිම දෙයක් යට හම්බ වෙන්නේ නැහැ. න ගතින් වදාමි න ගතින් න තිතින් න චුතින් න උප්පත්තින් කියන්නේ ආයි උප්පත්තියක් මරණයක් ඉදීමක් යෑම මොකක්වත් නැහැ කතාව. සබහා දහම් බවටම දිය වෙලා. ඒ කියන්නේ ආත්ම කතාවක් නැති වෙලා යන. ඒ බුද්ධ ස්වභාවය. ඒ සත්‍ය අවබෝධය. ඒ නිවන් දැකීම. ඒක මෙහෙම සිතුවිලි වලින් කිව්වට හිතුවට වැඩක් නැහැ. ඒක සාන්දිටික ධර්මයක්. ඒක තමන්ගේ අභ්‍යන්තරයට මේ ධර්මය මෙනෙහි වෙන්න දිය වෙන්න ඒක එයාටම අභ්‍යන්තරයට දැනෙන්න ගන්නවා. ඔබතුමා හොඳින් ශ්‍රවණය කරගෙන යන්න. ඔබතුමාට දැනේ ආර්ය දේශනා අහන්න. ඒ වගේම ප්‍රතිපදා දේශනා අහන්න.
සිත කියලා දෙයක් නැහැ කියන දේශනාව ඒ විදිහටම තියෙනවා අහන්න පුළුවන්. සතිය තමයි අපේ ගෙදර කියන දේශනාව අහන්න පුළුවන්. විසායන වටිනවා. ඉතින් මේ හැම මාතෘකාවකටම ඔබතුමාට දේශනා තියෙනවා ඔක ඇතුළේ. ශුන්‍යතාවේද ක්‍රියාසිතද ප්‍රවාසරේද දර්ශන සමාපත්තියද සතර සතිපට්ඨාන යන එක වඩන හැටි හැම විදිහටම තියෙනවා. ඔබතුමාට සුදුසු විදිහට හොඳින් අර මුල් දේශනා හරිම සරලයි. ටිකෙන් ටික ගැඹුරට එනවා. අන්තිමටම එනකොට ටිකක් ගැඹුරින් ගැඹුරට යනවා. ඒ මුල් දේශනා හරිම සරලයි. නමුත් ඒ පඩිපිලක් බැහැගෙන යනවා වගේ නිවන කරා ටිකෙන් ටික යන විදිහට තමයි ඒ දේශනා ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි දැන් දේශනා 600කට පස්සේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ගොඩක් අය මේ මාර්ගය තුළ ඊට පස්සේ ඒ අය එදිනෙදා කටයුතු කරනකොට ඒ අයටම අවබෝධයටපත් වෙන ආකාරයේ ප්‍රත්‍යක්ෂතාවය තුළ ඒ අය හෙලි කරන දේවල් සාකච්ඡාවලදී අහන්න ලැබෙවි. ඊටාම වටිනවා. මොකද ඒ කෙනාගේ අත්දැකීම් හෙලි කරනවා. ඒ දර්ශනයටපත් වෙන ඇටි ඒ දර්ශනයේ ස්වභාවයට ඒ ප්‍රායෝගිකව අත්දකින්න ආකාරය ඒ කෙනාගේව මේ ලෝක වටේම එංගලන්තේ ප්‍රංශේ ඇමරිකාවේ කැනඩාවේ යුරෝපේ හැම තැනින්ම ඔබතුමාට අහන්න ලැබෙයි බොහෝ අය මේ ප්‍රත්‍යක්ෂතාවය එලි කරනවා. ආර්යයන් වහන්සේ මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක් අපිට වැටහෙන. මෙන්න මේ විදිහට අපිට දැන් මේ අවබෝධයටපත් වෙලා මෙන්න මේ වගේ අත්දැකීම් තියෙනවා ආර්යයන් වහන්සේ කියලා. එයාගේ අත්දැකීම් පැහැදිලි කරනවා. මේ වහන ලැබෙනකොට පුදුමාකාර ආශ්චර්යයක් දැනේ. මේ බුදු සමය වගේ දැනේ. කොයිතරම් ආශ්චර්යයක්ද කියලා. ඉතින් ඒවා අපි කවුරුත් හිතලා කියන දේවල් නෙමෙයි කෙනාගේ අත්දැකීම්. එයාට ප්‍රත්‍යක්ෂතාවය තුළ සාන්දිටික ධර්ම එයාට දැනෙන හැටි ඒ අපිට ඇත්තටම මේ ආර්යයන් වහන්සේ මේ ස්වභාවය කුමක්ද කියලා අහන එක තමයි අපෙන් සිද්ධ වෙන්නේ. අපි ඒක පහදලා දෙනවා ධර්මයේ තුළ මේ දියවිගෙන යන ස්වභාවයයි. දැන් මේ මහා දියුණුවක් කියන එක අපි පෙන්නලා දෙනවා. හිර වෙලා තියෙනවා නම් වැරදිලා තියෙනවා නම් ඒකත් පෙන්නලා දෙනවා. මෙතන හිර වෙලා තියෙන්නේ මේ ආත්ම දිට්ඨිය ඇතුලේ ඉන්නේ. එහෙම නැත්නම් මෙතන වැරදීමක් තියෙනවා. මෙතන දෘෂ්ටිගතවයි ඉන්නේ. තාම මේ ස්වභාවයටපත් වෙලා නැහැ කියලා පෙන්නලා දෙනවා. ඒවා කරන්න පුළුවන් වෙනනම් ප්‍රත්‍යක්ෂතාවය තුළ අවබෝධයටපත් වෙනවා එකට නම් විතරයි. අපි කවදාවත් ඵල ගැන කතා කරන්නේ අපි හැමතිස්සෙම තමන්ගේ සසර රෝගයෙන් මිදෙන හැටි, නියත සම්බෝධි පරායන වෙන හැටි, දුගතියෙන් මිදෙන හැටි, ඒ සුද්ධාවාස කියන්නේ මොනවද? ඒ නිවන නියත ඒ කියන්නේ නිවනින්ම සැනසීම ලබනවා කියන එකට ඒ අනුසෝතයෙන් පටිසෝතයට එන හැටි මේවා තමයි අපි පිරිසුදු කරලා දෙන්නේ. හොඳයි එහෙමනම්. එහෙනම් ඔබ වහන්සේගේ වටිනා කාලේ ස්වාමීන් වහන්සේ. හොඳයි. ස්වාමීන් වහන්සේ දේශනා කීපතව මම අර මේ සමන්තබද්ද ස්වාමීන් වහන්සේ කියලා අහලා තියෙනවද? ඔව්. දේශනා කීපත උන්වහන්සේ හරි channel එකක් තියෙනවා මම හිතන්නේ. උන්වහන්සේට මාර්ගයක් නැහැ. උන්වහන්සේ කවදාවත් මාර්ගයක් පැහැදිලි කරන්නේ නැහැ. උන්වහන්සේ කරන්නේ අනිත් අයගේ වහලා කොපියක් ගන්න එක විතරයි, කොපිරයිට් කරනවා විතරයි. උන්වහන්සේ මාර්ගයක් කියන්නේ බලන්න උන්වහන්සේ කියන්නේ මම රහත් වෙලා ඉන්නවා මට වඳින්න කියන එක විතරයි. උන්වහන්සේ නළුවෙක් වගේ රඟපාන එකක් නේ කරන්නේ. උන්වහන්සේ කාටවත් දුකෙන් මිදෙන මගක් කියන්නේ බලන්න කොහේ හරි තියනවද කියලා. මෙන්න මේ විදිහට කියලා එකක් කියනවද කියවන කවදාවත් කියන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ තනකොළ ගහ දිහා බලාගෙන රාත් උනායි කියලා. තනිකර මේ රත්තරන් පුටුවක් හදාගෙන උඩ නැගලා ආසීතන කෑම හදාගෙන කණ එකනේ කරන්නේ. උන්වහන්සේ ඇවිල්ලා නළුවෙක්නේ. මිත්‍යා දෘෂ්ටිකේනේ. උන්වහන්සේ දුගතියට වැටෙනවා දෙව්දත් වගේ. උන්වහන්සේට යන්නේන මන් නැති වෙනවා. උන්වහන්සේට තේරෙයි. උන්වහන්සේ මොන වගේ බොරුවක්ද මේ මිනිස්සු කොයිතරම් අමාරුවේ දානවද කියලා. මහා අපරාධයක් ඒක. ඒක මේ මෑත යුගයේ ඉන්න මේ යුගයේ වෙනකොට ඔය කවුරු හරි කියනවා නම් මම රහත් වෙලයි කියලා එයාව ඉස්මතු කරනවා නම් එයා බලාපොරොත්තු වෙන අනිත් අයගේ ලාභ කීර්ති ප්‍රශංසා එයාගේ ආසාවන් ඉෂ්ට කරගන්න. ඔය මිත්‍යා දෘෂ්ටිකේ. පැහැදිලිවම කියනවා. අද ගොඩක් ඉන්නවා ඒ වගේ. බොහොම පරිස්සම් වෙන්න. මේ යුගයේ හරිම දෘෂ්ටිකාන්තාරයක්. කවුරුවත් මාර්ගයක් කියන්නේ නැත්තම් අපිට වැඩක් නැහැ කාගේ එයාගේ රහත්කමින් අපිට ඇති ඵලය මොකද්ද කියලා අර බුදුන් වහන්සේම කියන මේ කුණු කය දිහා බලාගෙන මොකද්ද කරන්නේ වක්කලී කියලා අහනවා. ධම්මම් විනා නත්ති පිතාද මාතා කියනවා. සෝ ධම්මම් පස්සේ සෝමම් පස්සති කියනවා. එහෙනම් ධර්මයේනේ මේ බුදුන් වහන්සේ කියන්නේ ධර්මයේ දකින්නා බුදුන් දකී කියලානේ කියන්නේ. බුදුන් වහන්සේ කියනවානේ මේ සිරු දිහා බලන් හිටියට වැඩක් නැහැ කියලා. මේ කුණු ශරීරය දිහා බලාගෙන මොකද කරන්නේ වක්කලී කියලා අහනකොට අපිට කාගා රූපකින් පළක් තියෙනවා. අපි රූපයක් දිහා බලන් හිටියට වැඩක් තියෙනවා.
කවුරු හරි මම රහත් කියලා කියන්නේ එයා එකෙන් බලාපොරොත්තු වෙන්නේ එයාට වැඳ වැඳ ඉඳී කියලා. කාටවත් වැඳ වැඳ හිටියයි කියලා අපිට ඇති වැඩේ මොකක්ද? ඒ වැඩක් නැහැ. කවුරු හරි කියනවා නම් මම රහත් කියලා අපි කියනවා අනිවාර්යයෙන් මෙයා රහත් නැහැ කියලා. ඒකට හේතුව රහතන් වහන්සේ කියලා කෙනෙක් නැහැ. රහතන් වහන්සේ කියන්නේ සබදාමට. එහෙමයි. පෘථග්ජන භූමියේ අය තමයි ඔය රූපයක් හොයාගෙන දඟලන්නේ. ආර්ය භූමියේ දෙන්නෙක් නැහැ. ආර්ය භූමියේ රහතන් වහන්සේලා කියන්නේ සබදාමට නම් සබදාම සමානයි. ගඟ ගලනවා, වැස්ස වහිනවා, හුලඟ හමනවා. කෙනෙක් හොයන්න බෑ. කෙනෙක් පෙන්නනවා නම් ඒ රහතෙක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටිකේ. රැවටෙන්න එපා. සදාම රහතන් වහන්සේලා ඇත්තටම එහෙම කාටවත් හොයාගන්න බෑ. කවදාවත් පෘථග්ජන භූමියට ආර්ය භූමිය දකින්න බෑ. දැන් ඉන්න ඒ තේරුමක් නැහැ. ඒවා ගැන පහත් දේවල් කතා කිරීමෙන් පළක් නැහැ. ඒ වගේ නිකන් උහුලඟට පඳුරක් 10ක් 15ක් විසික් වෙනවා ඒක වැඩක් නෑ. ඇත්තටම සැබෑම රහතන් වහන්සේලා ඒ අතර පහසු නෑ හොයාගන්න. ඒ අතර සැඟව සිටිනවා. ඒ කියන්නේ ඔවුන් ඉස්සරහට එන්නේ නෑ. කිසිම කෙනෙක් මේ අවබෝධයටපත් වුණොත් කිසිම මාධ්‍යයකට යන්නේ නෑ. ඒක අපි හොඳටම දන්නවා. ඒකට හේතුව ඒ අවබෝධය තුළ තියෙන කෙනෙක් නැති බව. නාම රූප බොරුවක් වෙනවා. නාම රූප බොරුවක් වෙනකොට තව රූපයක් පෙන්නගෙන දඟලන්නේ නැහැ. අවබෝධයටපත් වුණු කෙනෙක් අන්ධ වනයේට බුදුන් වහන්සේ වැඩියා වගේ තමයි. එළියට නම් එන එක හිතන්න එපා. ඒක වෙන්නේ ඒක නිසා මේ දේශනා මෙහෙම දැම්මට අපි කවදාවත් එළියට අපිට අදහසක් නැහැ ඇවිල්ලා ධර්මයක් දේශනා කරන්න. ඒකට හේතුව මිනිස්සු එන්නේ ලාභ ඒ වෙනින් ඒව පස්සේ. ඒව පස්සේ එන කෙනා ධර්මයේ හොයන්නේ නැහැ. ධර්මයේ හොයන කෙනාට රූපයක් වැඩකුත් නැහැ. ධර්මයේ විතරයි වැදගත් වෙන්නේ. කෙනෙක් හොයන්න නැහැ. ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ධර්මයෙන් කෙනෙක් දකින්න පුළුවන්. මේ ධර්මයේ Tamanට ප්‍රත්‍යක්ෂ වෙනකොට අන්න ඒ කෙනා දැනගන්නවා කවුරුන් හෝ මේ ධහම ප්‍රත්‍යක්ෂ ඥානකින් හරි කරනවා කියලා. එච්චරයි. ධර්මයෙන් තමයි මේ කෙනෙක් දකින්න පුළුවන් වෙන්නේ ධර්මයේ තුලින් පමණයි. ඒක තමයි සෝ ධම්මං පස්සේ සෝමං පස්සේද කියලා බුදුන් වහන්සේ කියන්නේ. බුදුන් වහන්සේ කවදාවත් පුජ්‍යල සරණ අනුමත කළා නැහැ. එහෙනම් බුදුන් වහන්සේ ගුරුවරු අත්හරින්නෙත් නැහැ. බුදුන් වහන්සේ පුජ්‍යල සරණ යාම අනුමත කරන්නේ නැහැ. ඒක සූත්‍රවලක් තියෙනවා. කෙනෙක් පුජ්‍යලෙක් කියන්නේ රූපයකට රැවටෙනවා කියන එක. බුදුන් වහන්සේ ඒක අනුමත කරන්නේ ධර්මයේ තමයි බුදුන් වහන්සේ කියන්නේ ධර්මයේ සරණ යන්න කියලා. සෝ ධම්මං පස්සති. ධර්මයේ දකින්නා මාව දකි කියලා බුදුන් මේ බුද්ධ කියන්නේ සමානයි. බුද්ධ කියන්නේ ඔබතුමාගේ තෝ සිතුවිලි වලින් මිදුණු තැන ඔබතුමාත් බුද්ධ ස්වභාවයට අවදි වෙනවා. සෑම කෙනෙක්ගේම සිතක් තියෙනවා නම් ඒ සිතේ මිදීම තුළ බුද්ධ ස්වභාවයයි. ඉන්හිහට කතා කරන්න දෙයක් නැහැ. සබදාමට අවදි වෙන්න. නාම රූප වලින් පළක් නැහැ. තේරෙනව නේ? එහෙමයි සෝන. රැවටෙන්න යන්න එපා. ඔබතුමා අනිත් එක බුද්ධිමත්. ඔබතුමා ප්‍රඥා ගෝචරයි. ඔබතුමා වගේ කෙනෙක් ඒ වගේ බාල බොළඳ දේවල් වලට අසු වීම පළක් නැහැ. ඔබතුමාට වැදගත් වෙන්නේ සසර ඔබතුමාගේ සසර දුක මුදේලා ඔබතුමා මේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්න එකයි. යමෙක් ධර්මයක් දේශනා කරනවා නම් අන්නේ ධර්මයේ කුමක්ද කියලා බලන්න. ඒ තුල තියෙනවා නම් සත්‍යයක් ඒ සත්‍ය තමයි පිළිසරණ ලබන්නේ. එච්චර අපිට කියන්න පුළුවන්. එහෙමයි. අපිට වෙලා තියෙන සෝමනස අර කල්යාණ මිත්‍යා හොයාගන්න බැරිකම දැන් මේ වෙලා තියෙනවා. කල්යාණ මිත්‍රා ඇත්තටම හොයන්න දෙයක් නැහැ. ධර්මයේ හොයන්න තියෙනවා. ධර්මයේ හොයනකොට ඔක්කොම ලැබෙනවා. දැන් ඔය ධර්මයේ කියලා කියන්නේ දෙයක් නැති බව. ඒ දෙයක් නැති බව තමන්ගේ සිතෙන මේ කියන්නේ දෙයක් කිය. එහෙනම් බුදුන් වහන්සේ පැහැදිලි කර ධර්මයේ කියන්නේ සිත හැදෙන, සිතෙන් මිදෙන මගක්. සිතින් මිදෙන මගක් නම් සිත හැදෙන හැටි අවබෝධ කරගන්න ඕන. එහෙනම් ඔය හැම සූත්‍රයක්වත් බලන්නේ නැති කෙනෙකුට තමයි ප්‍රශ්න තියෙන්නේ. මහා නිදාන සූත්‍රය හරි, මදුපිණ්ඩික සූත්‍රය හරි, සලායතන සූත්‍රය හරි, ස්කන්ධ සූත්‍රය එක සූත්‍රයක් හරි දැකපු කෙනෙක් කවදාවත් කෙනෙක් හොයන්නේ. ඒ සූත්‍රය තුල ධර්මය දැකලා නිවන් දකිනවා. ඒ සූත්‍ර පොත් පරිහරණය කරන කෙනෙකුට ඒ ගැටලු ඇති වෙන අඩුයි.
ඒකට හේතුව ඒ සූත්‍රවල කෙනෙක් පේන්නේ නැහැ. සූත්‍රවල ධර්මයේ විතරයි පේන්නේ. ධර්මයේ දකින්න කෙනා නිවන් දකිනවා. කෙනෙක් පස්සේ ගියොත් නම් කවදාවත් නිවන් මඟ හම්බෙන්නේ නැහැ. මේ අපි පස්සෙවත් යෑමෙන් පළක් නැහැ. අපි කියන්නේ මේ දේශනා ටික තමන්ගේ මේ සත්‍ය අවබෝධ කරගෙන තමන්ගේ කටයුතු අවසන් කරගන්න එක විතරයි. අපිට වෙන කතාවක් නැහැ. හොඳමයි එහෙනම්. හොඳයි මේ ඔබ වහන්සේගේ වටිනා කාලය තේරුම් ගන්න අවසරයි. දැනීමයි දුක කියන්නේ. දුක කියන්නේ ඒ එන ඇලීමයි දැනීමයි.